හැම දිනෙකටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අද දවස පින්තුල සන්ධ්‍යා කාලය යොදාගෙන තියෙන්නේ තරමක් වෙනස් දේශනාවක් ගැන අවධානය දෙන්න. විශේෂයෙන්ම විපස්සනා යෝගීන් ශුෂ්ක විපස්සනා භාවනාවේ යෙදෙන අතරතුර ඒ වගේම මම හිතනවා අද මේ වැඩසටහනට තවත් තැන් වලින් සම්බන්ධ වෙලා ඇති කියලා. ඒ කොහොම නමුත් කියන්න අවශ්‍ය කාරණා කිහිපයක්ම කියන්නේ දැන් මේ වෙනකොට කියලා දෙන්න පුළුවන් තත්වයට ඇවිල්ලා තියෙන කාරණා කිහිපයක් ගැන කතා කරන්න අද දවසේ මේ දේශනාවෙන් බලාපොරොත්තු වෙනවා. මේක කොයි කාටත් එක ලෙස වැදගත් වෙන කියන්නේ පොඩි තැන ඉන්න කෙනාට උඩ තැන දිහා බලන්න උඩ තැන ඉන්න කෙනාට තමන්ගේ තත්ත්වය මොකක්ද කියලා බලා ගන්න හොඳ උපකාරයක් වන දේශනාවක් වෙයි. පිටින් ඔයගොල්ලෝ දන්නවා මම ඊයේ වගේ ප්‍රශ්නයක් ඇහුවා මේ හරි පෙරේද හරි වගේ පෝස්ට් කරා මේ හෙට උදේ 9ට මැරුණොත් මොකද වෙන්නේ කියලා. හෙට උදේ 9ට මැරුණොත් කියන්නේ දැන් මෙහෙම හවස දැම්මම හෙට 9ට මැරුණොත් මැරෙනවා කියලා ඔබට පණිවිඩයක් ආවොත් ඔබ මොකද කරන්නේ? මේක දාලා මම ටිකක් බලන් හිටියා මේ හැමෝගෙම උත්තර දිහා. මම බලාපොරොත්තු වුණා වගේම මම බලාපොරොත්තු වෙච්ච සීමාවේ පිළිතුරු තමයි ලැබුණේ. කිසිම කෙනෙක් ඒ සීමාවෙන් ඔබට ගිහිල්ලා. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ ඇත්තටම මට ඒක ඒ ටික බලුවාම හිතුනේ ගොඩක් අය පිළිතුරු දුන්නා. විපස්සනා කියන්නේ මේ වෙනකොට රූප භාවනාව කරන, නාම භාවනාව කරන, නාම රූප මිශ්‍රකය කරන, පටිච්චසමුපාදය වඩන, අනුලෝම පටිච්චසමුපාදය වඩන, චුල්ලසෝතාපන්න භාවනා වාක්‍ය වඩලිවර, ඊළඟට අනාත්ම ප්‍රවාහය කියන ධර්ම කාරණා වඩලිවර ඊටත් එහා ගිහිල්ලා පටිච්චසමුපාද ගැඹුරු විවරණ සහිතව යම් පටිච්චසමුපාද පරියායක් ඉගෙන ගත්ත මේ හැමෝම මම හිතුවා වගේම පිළිතුරක් ඒ කියන්නේ මම හිතපු තැනම සීමාවෙම පිළිතුරක තමයි හැමෝම හිර වුනේ. මම දන්නවා අනිවාර්යෙන් ඒ සීමාව හිර වෙනවා කියලා. මොකද පිටින් අපි හැමතිස්සෙම ඩිසිෂන්ස් ගන්න, තීරණ ගන්නේ අපේ මට්ටමින්නේ. ඒ නිසා අපි කවදාවත් අංක 1 තමයි පිටුතුනේ ඕගොල්ලෝ කවදාවත් හිතන්න හොඳ නැහැ ඕගොල්ලෝ ගන්න තීරණ හැම එකක්ම හරි කියලා. ඒක මාර වැරදි තීරණයක්. ඒක මහා මෝඩ කල්පනාවක්. ඕගලන්ට දැනෙන හැමදේම හරිත් නැහැ. ඕගලන්ට හිතෙන හැමදේම හරිත් නැහැ. ඔගොල්ලෝ දන්න හැමදේම හරිත් නැහැ. හැමදේම දන්න, හැමදේම හිතන, හැමදේම නිවැරදිව දන්න කවුද ඉන්නේ? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. අර ඔගොල්ලෝ අහලා තියෙනවද? ශාස්ත්‍රීය පරිේෂණ කියලා සූත්‍රයක් තියෙනවා. ශාස්ත්‍රීය පරිේෂණ සූත්‍රය. මේ ශාස්ත්‍රීය පරිේෂණ සූත්‍රය කියන ඕගොල්ලෝ හොයාගන්නවා නම් හොයාගන්න ඕගලන්ට මේ දුක පිළිබඳව කියලා දෙන්න දන්න. දුකට හේතුව පිළිබඳව කියලා දෙන්න දන්න. දුක නැති කිරීම පිළිබඳව කියලා දෙන්න දන්න, දුක නැති කිරීමේ මාර්ගය පිළිබඳව කියලා දෙන්න දන්න ශාස්ත්‍රීය කෙනෙක් හොයාගන්න, අනුශාසකෙක් හොයාගන්න. මේකෙන් කියන්නේ බුදු කෙනෙක්වම හොයන්න කියලා. මේකෙන් මේ සූත්‍රයෙන් අදහස් කරන්නේ ඔබට දැන් දැනෙනවට වඩා, ඔබට දැන් තේරෙනවට වඩා ඔබ දැන් ගන්න තීරණය ඔබ පෘථග්ජන භූමි දන්නම් ගන්න ඔබේ තීරණය පෘථග්ජනයි. ඔබ තණ්හා දිට්ඨි මාන කියන තුන පෝෂණය කරමින් ගන්න තීරණයක් නම් ඔබේ තීරණ තණ්හාවට, දිට්ඨියට, මානයට බරයි. සාමාන්‍ය පියවි ලෝකයේ දිහා බලාගෙන මේ පියවි ඇහින් ගන්න තීරණයක් නම් ඒක පියවි ඇහැට බරයි, පියවි ලෝකයට බරයි. මේ වෙලාවේ ඔබ හෙට උදේ 9ට මැරුණොත් කියන පිළිතුර ඔබේ මානසික මට්ටමින් ඔබ කල්පනා කරලා බලන්න. දැන් ඔබට තේරෙනවා ඇති ඔබට හීනකින්වත් හිතන්න එපා ඒ නිවැරදි පිළිතුර කියලා. කිසිම කෙනෙක් මම හැම පිළිතුරක්ම බැලුවා. කියන්නේ මම කතා කරන්නේ මට ඕන පිළිතුර නෙමෙයි. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයෙන් කෙනෙක්ට ලබන්න පුළුවන් ඉහළම ඵලය. ඒ ඵලයට ගිහිල්ලා ලෝකේ දිහා බැලුවම දැනෙන දෙයක් තියෙනවානේ. ඒ පිළිතුර කිසිම කෙනෙක්ගෙන් එන්නේ නැහැ. ඇත්තටම පින්වත්නි මම බලාපොරොත්තු වෙන පිළිතුර තමයි ඇඟිල්ලක්වත් ගහන්න ඉඩක් නැහැ ස්වාමීනි මොනවා කරන්නද කියලා හයි කියලා. ඒකට මම බලාපොරොත්තු වෙන්නේ ඒක. ඇඟිල්ලක්වත් ගහන්න දෙයක් නැහැ. අපි මොනා කරන්නද කියන පිළිතුර. හැබැයි මම දන්නවා ඒක ඕගලන්ගෙන් එන්නේ නැහැ කියලා. ඒකට හේතුව තමයි ඕගොල්ලෝ මේ වෙනකොට ඕගලන්ගේ නුවණ මට්ටම ඒ ගාන්ට ඒ ෆ්‍රේම් එක කියන්නේ ඒ ෆ්‍රේම් එක කඩාගෙන ගිහිල්ලා නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම මම කියපු පිළිතුර අහගන්න මම කියලා දෙන්නම්. එයි මං එහෙම කිව්වේ කියලා. අනිවාර්යයෙන්ම ඊට යට පිළිතුරක් සමහරව අහලා තිබ්බ ගෲප් එකක මේ ඔබ වහන්සේ කියන්නේ හිත 9ට මැරෙයි කියලා. අපි මේ හිතන් ඉන්නේ හුස්මක් තරම්වත් අපිට මේ අවශ්‍ය නැති වෙයි කියලා. මේ ඇවිල්ලා අර වයසක උපාසකම්මලගෙන් ඉස්සර මම වැඩසටහන් වලට ගිහිල්ලා අහනවා මේ කෝ බලන්න මැරෙන්න ලෑස්ති අත උස්සන්න කියලා. උපාසකම්මල ඔක්කොලම අත උස්සනවා. මෝඩකමනේ.
පෘථග්ජන භූමියේ ඉඳලා ජරා මරණ ඉක්මවන්නේ නැතුව මැරෙන්න ලෑස්ති කියලා අත උස්සනවා කියනක තරම් මෝඩකමක් තියෙනවා. තව සමහරු කියලා තිබ්බ එක එක පිළිතුරු තියෙනවා. සමහරු කියලා තිබ්බා දලදා මාලිගාවට ගිහිල්ලා මේ වැඳලා එනවා කියලා. ඒකද එක පැත්තකින් මරණ සතියෙන් බලනකොට හෙට උදේ 9ට දැන් සමහරු කියලා තිබ්බා මම වයිෆ්ට කතා කරලා මේ හැමදේම අතහැරලා ටිකක් නිදහසේ ඉන්නවා. එතකොට ඒ හෙට උදේ 9ට මැරුණා. හැබැයි ඇත්ත කතාව තමයි අපි අද දැන් තව චුට්ටකින් මැරෙයිද කියලා කියන්න දන්නේ නැහැ. එහෙනම් ඔබ දැම්ම වයිෆ්ට කතා කරලා ඉවර කරන්න. දැම්ම ටිකක් නිදහස් වෙන්න. හෙට උදේ 9ට කිව්වොත් පැය ගාණක් තියෙනවා ඇත්ත කතාව අර විදියට බලලා අර පරියායෙන් බැලුවා. අපි දැන් ඉවර වුණොත් මේ කතාව දුවව කාට හරි බාර දෙනවා. දැන් මේ ප්ලෑන් එක හදලා තියාගන්න. පුතාව කාට හරි බාර දෙනවා. චූටි දුවව මතක් වුණා. ඒතකොට මේක හෙටට නෙමෙයි ඇත්තටම කතාව තමයි අර සමහර පිංගුතුලා කියලා දෙපොකේ අද මැරෙයිද කියන කතාව කියන්න බෑ. නමුත් මම හිතන්නේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ තියෙන පිළිතුර තමයි. අර මැරෙන්න ලෑස්ති කියලා අතිශයම පිළිතුර නෙමෙයි. අද වුණත් කමක් නැහැ මැරෙන්න ලෑස්ති කියන එක පිළිතුර නෙමෙයි. එහෙම පිළිතුරු දෙන්නේ නිර්වාණය සාක්ෂාත් නොකල පෘථග්ජන භූමිය ඉක්මව ගන්න බැරි වෙච්ච පෘථග්ජනයෝ. පිළිතුර තමයි ඇඟිල්ලක්වත් ගහන්න දෙයක් නැහැ ස්වාමීනි. මම මොනා කරන්නද? ඇයි පිංගුතුනි? පටිච්චසමුප්පාදේ කල්පනා කරලා කතා කරලා ඉවර වෙච්ච පිංගුතුල්ලානේ ওই පිංගුතුල්ලා. අනාත්ම ප්‍රවාහයක් නිසා පැවතෙන අනාත්ම ඵලයක් නම් අනාත්ම වූ හේතු ටික නිරුද්ධ වෙනකොට ඵලය නිරුද්ධ වෙනවා කියන එකට මට මොනවද කරන්න පුළුවන් කියන්නකො? ප්‍රවාහයත් අනාත්මයි නම් අවිද්‍යා සංකාර ආදීන් පැවතගෙන ඒ හේතු ටිකක් නිසා හටගත්ත සංකත ඵලයක් නම් මේක. මේ ඵලයේ ආයුෂ කර්මයේ තීරණය කළ ධම්මජීව සයනස හෙට උදේ 9ට මැරෙනවා කියලා මට පණිවිඩයක් ආවොත් මට ගැඩින්ම හිතන්න තියෙන්නේ අනාත්ම වූ අවිද්‍යාවක් අනාත්ම වූ සංස්කාර වලින් රැස් කරපු අනාත්ම වූ ඵලයකට හෙට උදේ 9ට මැරෙනවා කියන එකට මට ඇඟිල්ලවත් ගහන්න දෙයක් තියෙනවද? මොනවා කරන්නද? ඇඟිල්ලවත් ගහන්න දෙයක් නෑ. හේතුඵල සම්බන්ධතාවය හරියට තේරුම් ගත්තොත් මෙන්න මේ පිළිතුර එනවා. කියන්නේ මම අර එතනදි ටක් ගාලා සක්කාය දිට්ඨිය මමත්වයේ ආත්ම දෘෂ්ටිය කියන එක පෝෂණය වෙන්න පටන් ගන්නවා. හැබැයි පිළිතුර තමයි හොඳට කල්පනා කරන්න මම මේ කියන්නේ. අනාත්ම ප්‍රවාහයකින් පැවතගෙන ආපු අනාත්ම ඵලයක් නම් හේතු අනාත්මයි නම් ඵලය අනාත්මයි නම් අනාත්ම වූ ඵලය අනාත්ම වූ හේතුව නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙනවා නම් ඒ හේතු ටික නිරුද්ධ වෙන තැන වෙලාව මට කියන්න බැරි නම් මේ ඵලය කොතන කොහොම නිරුද්ධ වුණත් මට පුළුවන් දෙඟිල්ලක්වත් ගහන්න. බෑ. මෙන්න මේ ස්කන්ධ පිළිබඳව වටහා ගැනීම එනකම් ඔබ ඉන්නේ අනතුරේ. මෙන්න මේ ස්කන්ධ පිළිබඳව වටහා ගැනීම එනකම් ඔබ ඉන්නේ අනතුරේ. ඒ නිසා හෙට උදේ 9ට මැරෙනවා කියලා පණිවිඩයක් ආවොත් ඔබ මොකද කරන්න කියන ප්‍රශ්නෙට පිළිතුර තමයි. ඇත්තටම ඔබට කවදා හරි දැනුනොත් ස්වාමීනි අනාත්ම වූ ඵලයක් අනාත්ම වූ හේතු නිරුද්ධ වෙනවා. මම මොනා කරන්නද? මට ඇඟිල්ලක්වත් ගහන්න දෙයක් නැහැ. මේ පිළිතුර ඔබට හිතුනොත් ඔන්න එදාට යන්තම් සුසුමක් ගන්න බුද්ධ ශාසනය උණුසුම ලැබුණා කියන. අංක 1. ඒ තමයි 1. 2. මේකටම ගලපලා ඊළඟ කතාව. ඔගොල්ලෝ අහලා තියෙනව නේද? බුදුරජාණන් වහන්සේ ගාවට ඔය දීඝනිකායේ තියෙන මහා නිදාන සූත්‍රය කියලා සූත්‍රයක්. ওই මහා නිදාන සූත්‍රය පටන් ගන්නෙම ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා කියනවා මම වැඩි කතා කරන්න නැතුව මේ කතාව කියන්න. ඇවිල්ලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ හරි පුදුමයිනි. භාග්‍යතුන් වහන්සේ ඇයි? ස්වාමීනි මේ ගැඹුරුයි කියන පටිච්චසමුප්පාදය මට මේ හොඳට ප්‍රකටව පේනවනේ තේරෙනවනේ. සෝවාන් වෙලා හිටියේ. අට කතාවේ තියෙනවා උන්වහන්සේ සෝතාපන්න සමාපත්තියට සම්බැඳිලා තුන් පාරක් පටිච්චසමුප්පාදයේ අනුලෝම පටිලෝම ආකාරයෙන් කල්පනා කරලා ඇවිල්ලා උන්වහන්සේට මේක මේ මහත්ව ප්‍රකටව පේනවා තේරෙනවා. උන්වහන්සේ කියන මට මේ පටිච්චසමුප්පාදය හොඳට පේනවනේ. මට පටිච්චසමුප්පාදය හොඳට තේරෙනවනේ. ස්වාමීනි ගැඹුරුයි කොට හරිම පුදුමයි හරිම ආශ්චර්යයි මට මේක හොඳට පේනවනේ. බුදුරජාණන් වහන්සේ කිව්වා මා හේවං ආනන්ද මා හේවං දෙපාරක් නැවතුවා. එහෙම කියන්න එපා ආනන්ද එහෙම කියන්න එපා. මේ පටිච්ච සමුප්පාදය කියන එකම ධර්මතාවයේ තේරුම් නොගැනීමෙන් මේ සත්වයක් ගැට ගැහිච්ච නූල් පන්දුවක් වගේ ඉවක් භවක් කෙලවරක් හොයාගන්න බැරුව මේ සසර අතරමං වෙලා ඉන්නේ කිව්වා. කෙලවරක් හොයාගන්න බැරුව. මේ ඇයි? ආනන්ද ස්වාමීන් වහන්සේට තේරුණේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ කිව්වේ මොකද්ද කියන කාරණාව ගන්න. මේක අට කතාව දක්වනවා මේ
ආනන්ද ස්වාමීන් වහන්සේට සෝතාපන්න ඵලයත් එක්කම ලැබිච්ච ඥානය නිසා මේ පටිච්චසමුප්පාදය පිළිබඳව හොඳ දැනුමක් තිබ්බා කියලා. ඒ දැනීම නිසා බුදුරණන් වහන්සේ අනිත් අය මේක ලිහිලට ගනී කියලා. ඒ කියන්නේ මටත් තේරෙනවනේ කියලා. ආනන්ද ස්වාමීන් වහන්සේ රණශූරෙක් වගේ. රණශූරයෙක් කළු ගලක් ඉස්සුවට සාමාන්‍ය මිනිහෙට කළු ගලක් උස්සන්න බෑනේ. ඒතර බුදුරණන් වහන්සේ අංක 1 පළවෙනි හේතුව තමයි මේක දේශනා කළේ. මේ ආනන්ද ඔයාට තේරුණාට ආනන්ද ස්වාමීන් වහන්සේට අනිත් අයත් මේක ওই විදිහට ගනී. ඒ නිසා එහෙම හිතන්න එපා. මේක ගැඹුරුයිමයි. කිව්වා. ඉතින් මෙහෙම කියන්න හේතුවක් තියෙනවා. දැන් මම ඔයගලෙන් අහනවා මෙහෙම. පටිච්ච සමුප්පාද චක්‍රය තේරෙනවා කියන එක දැන් අපිට තේරෙන්නේ මෙහෙමනේ. අපිට තේරෙන්නේ මේ අවිද්‍යාව නිසා සංස්කාර හටගන්නවා. ඔහොමනේ අපිට තේරෙන්නේ. සංස්කාර නිසා විඥාන හටගන්නවා. ඔන්න දැන් අපිට තේරෙනවා මේ භවයේ පැවැත්ම කියන එක. කියන්නේ භවයේ පැවැත්ම හැදිලා තියෙන්නේ කොහොමද කියන එක. ආනන්ද ස්වාමීන් වහන්සේත් මේක කල්පනා කරද්දී ආනන්ද ස්වාමීන් වහන්සේට මේක තේරුනේ ඇත්තටම මේ විදිහට තමයි සත්‍යය යන්නේ කියන කාරණාව. හැබැයි බුදුරජාණන් වහන්සේට උවමනා වුණේ එක වෙන්නන්න නෙමෙයි. ආනන්ද මේ පටිච්චසමුප්පාද පරයය දැනගැනීමෙන් නෙමෙයි. මේ පටිච්ච සමුප්පාද පරයය අවබෝධ කර ගැනීමෙන්. ඒ කියන්නේ පිටුතුනේ අර කලින් කියපු උත්තරේ. මම අනාත්ම ප්‍රවාහයක තියෙන අනාත්ම ඵලයක් කියන පටිච්ච සමුප්පන්න ධර්මතාව ටික පටිච්චසමුප්පාද චක්‍රයෙන් පැවතගෙන එන ඵලයක් කියන අවබෝධය. කියන්නේ අපි පටිච්චසමුප්පාද චක්‍රය යනවා නෙමෙයි. අපි කියන්නේ පටිච්චසමුප්පන්න ධර්මතාව. මට පටිච්චසමුප්පාදේ තේරෙනවා නෙමෙයි. මේ පටිච්චසමුප්පාද චක්‍රයේම ඵලයක් මම. මෙන්න මේ කැලේ තේරුම් ගත්තොත් තමයි අර හෙට උදේ 9ට මැරෙනවා කියලා පණිවිඩයක් ආවොත් ඒකට මොකද කරන්න කියන උත්තරේ හොයාගන්න පුළුවන්කම ලැබෙන්නේ. තේරුණානේ? මේක හරි ගැඹුරුයි පිටුතුනි. කියන්නේ මම කියන්නේම පටිච්චසමුප්පාද චක්‍රයට අහු වෙලා තියෙන පටිච්චසමුප්පාද ඵලයක්. වටහාගත යුතු ගැඹුර ඒකයි. වටහාගත යුතු ගැඹුර. නැතුව පටිච්චසමුප්පාද කියන මේ චක්‍රේ කටපාඩම් කරලා වැඩක් නැහැ. සත්‍ය සසර යන්නේ නාම රූප දෙක නිසා සලආයතන. සලආයතන නිසා පස්සේ නිසා වේදනාව නිසා තණ්හා. ඒක නෙමෙයි. මා තුල ක්‍රියාත්මක වෙන මේ පටිච්චසමුප්පාද ධර්මය. හැබැයි අර සම්දිතුනේ පටිච්චසමුප්පාද තමයි සංසාර චක්‍රය පෙන්වන්නේ. හැබැයි සංසාර චක්‍රය වටහාගෙන ඉවර වෙද්දී සම්දිතුනේ පටිච්චසමුප්පාදයෙන් වර්තමාන පටිච්චසමුප්පාද මේ ඒක චිත්තක්ෂණිකවත් ක්‍රියාත්මක වෙන පටිච්චසමුප්පාදයක් තියෙනවා. මේ වර්තමානයේ අපි පවතින පටිච්චසමුප්පාද චක්‍රයක් ඇතුලේ කියන අවබෝධය සත්‍යයට එනවා. දැන් ඔන්න පටිච්චසමුප්පාදේ කල්පනා කරද්දී අවධානය දෙන්න මේ මම ඔයගලන්ට දුන්නනේ සති දෙකක් නිදහසේ ඉන්න කියලා විපස්සනා යෝගීන්ට. ඇත්තටම ඔයගලන්ට ඕක දුන්නෙම ඕගොල්ලෝ තේරුම් ගන්න මගේ රත්තරන් පිංගුතුනි මේ මම ඉන්නේ පටිච්චසමුප්පාද කියන එකෙන් ප්‍රභව වෙලා. මම අනාත්ම ඵලයක්. එතකොට මේ හේතු ටික ඔක්කොම අනාත්මයි. ඒ අනාත්ම හේතු මත හැදිච්ච මේ භෞතික සම්පත් සියල්ල අනාත්ම ඵල. මේ අනාත්ම ඵලයට අපි අඬලා වැඩක් නැහැ. මේවා අඬනවා කියලා කොච්චර අඬන්නද? අරවා වෙනස් වෙනවා, මේව වෙනස් වෙනවා, ළඟ ඉන්න අය වෙනස් වෙනවා. ඉතින් අනාත්ම ලෝකයනේ. කරදරයි නම් ඕනවට වඩා කරදරයි නම් හොඳම දේ තමයි දවස් 5කට විතර අතාරින්න. ඔක්කොම අතාරින්න. දැන් අනාත්ම ලෝකේ වුණාට අනාත්මයි කියලා වැළලෙන්න බෑනේ අපිට කියලා මැරෙන්න බෑනේ මේක ඇතුලේ. ඒ නිසා වැඩියම කරදරයි නම් මේ ලෝකෙන් දවස් 5කට ඔක්කොම අතාරින්න. අතැල්ල ගිහලා ටිකක් පැත්තකට වෙලා ඉඳලා ඒක තමයි කරන්න ඕනේ. අමාරුයි නම් පරිලෙයවන්නට භාග්‍යතුන් වහන්සේ ගියේ. ඇයි? උන්වහන්සේ ගැටිලාද ගියේ? නැහැ. අනාත්ම ලෝක ප්‍රවාහයක අනාත්ම ඵලයක්. හරි? හැබැයි මේ අනාත්ම ඵලයට ඕනවට වඩා අර අනාත්ම ලෝකයේ තුල යම් හේතු ධර්මතා නිසා කරදර වැඩි නම් ගැටෙන්න නෙමෙයි මේකෙන් පොඩ්ඩක් අයින් වෙන්න. අයින් වෙලා ඉඳලා ආපහු වෙන්න. එතකොට ප්‍රශ්නයක් නැහැ. ඒතර මම පටිච්චසමුප්පාද චක්‍රයේ තුල ඉන්න කෙනෙක් කියන වටහා ගැනීම අවබෝධය ඇති කර ගැනීම තුල අන්න හෙට උදේ 9ට මැරෙනවා කියලා පණිවිඩය આવොත් එතනින් එහාට තියෙන්නේ මොනා කරන්නද? ඇඟිල්ලවත් ගහන්න දෙයක් නැහැ. මොකද මම මේකේ ඵලයක් නේ. මම මොනා කරන්න? මෙන්න මේ පරයයන් දෙක ඉතා ගැඹුරු. බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කිව්වේ මේක බලන්න එපා ආනන්ද. මේක නෙමෙයි. මේ පටිච්චසමුප්පාදය කියන එක මට තේරෙනවා කියලා නෙමෙයි. මේ පටිච්චසමුප්පාද කියන එකම ධර්මය අවබෝධ නොකිරීම. අපි මේ පටිච්චසමුප්පාද චක්‍රේ ඉන්න කියන එක අවබෝධ නොකිරීම මෙන් සත්වයා මේ ගෝරසර සසරින් මිදෙන්නේ නැහැ. පිටුතුනේ මේ තෘෂ්ණාව තියෙනවනේ.
එතකොට ඔය තෘෂ්ණාව කියන එක තමයි දැන් දුකට හේතුව තෘෂ්ණාව. ඒතරම තෘෂ්ණාව නිසා තමයි සත්වයා සසර යන්නේ. තෘෂ්ණාවෙන් තමයි සත්වයා සතරට ඇදලා දාන්නේ. එතකොට ඔය තෘෂ්ණාව තියෙනවා ප්‍රධාන වශයෙන් තියෙන තෘෂ්ණාව තමයි පංචස්කන්ධයේ තියෙන තෘෂ්ණාව. කියන්නේ තමන්ගේ පංචස්කන්ධය පවත්වා ගැනීම ඒක ඒ නිසා තමයි සත්‍යයට ඔය මරණවා කිව්වහම හෝ මැරෙනවා කිව්වහම ඊට වඩා වෙන බයක් එන්නේ නැහැ. උපරිම මේ ලෝකේ එන්න තියෙන ලොකුම බය තමයි මරණවා කියන බය. මැරෙනවා. ඒක අනිච්චානුක ස්නායු පද්ධතිය. හයියෙන් ශබ්දයක් දඩස් ගාලා ඇහුණොත් අපි ඒත් මෙහෙම කරලා ගැස්සෙනවා සමහරු. ඒ කියන්නේ සමන්ගේ ස්කන්ධ පහට තියෙන තෘෂ්ණාව වැඩි නම් පොඩි සද්දයකට ගැස්සෙන ප්‍රමාණය වැඩි. ගෙම්බෙක් කරපොත්තෙක් දැක්කත් සමහරු උඩ පයි. නයික් දැක්කහම උඩ පයින්න. මොකද සත්වයා තමන්ගේ පංචස්කන්ධයට තෘෂ්ණාව වැඩි. එයාව පවත්ව ගන්න තමයි ඔක්කොම කෝලම් ටික කරන්නේ. ඒ තෘෂ්ණාව පවතින්නේ ඇයි? පංචස්කන්ධේ යථා භූතං නප්පජානාති. සමුදයංච අත්තංගමංච අස්සාදංච ආදීනවංච අස්සාදංච ඊළඟට නිස්සරණංච යථා භූතං නප්පජානාති. මේ යථාර්ථය නොදැනීම තුල ස්කන්ධ පහේ යථාර්ථය දැක්කනම් ආපහු මේකට ඇලෙන්නේ නැහැ. මොකද ස්කන්ධ පහේ යථාර්ථය හේතුන්ට අනුරූපීව හටගත්ත ඵලයක් හේතුටක නිරුද්ධ වෙද්දී නිරුද්ධ වෙලා යනවා. ඒ නිසා සංකතයි ඵලය. සංකත ඵලයක් නම් සබ්බේ සංඛාරා අනිච්ච. සංකත සංකාරෙන් අනිච්චයි. අනිච්චං දුක්ඛං. චලමිත්තරද්දෝ. මේක සැලවෙන සුළුයි. මේකට ඇලින්න එපා. මේ ඵලයට ඇලි හිටියොත් ඔන්න ස්කන්ධ පහට ඇලි තණ්හාවෙන් ඉඳලා අවිද්‍යාවෙන් වැහිලා සසරට යනවා. ඒ නිසා සත්‍ය අනිවාර්යයෙන්ම තෘෂ්ණාව කියන එක දුරු කළ යුතුයි. ඔන්න කතාවකට එනවා අපි. සත්‍ය අනිවාර්යයෙන්ම තෘෂ්ණාව කියන එක දුරු කළ යුතුයි. මේවා හොඳට ඉගෙන ගන්න දැන්. ඉස්සරහට යනකොට ඕනේ වෙනවා. හොඳේ. තෘෂ්ණාව දුරු කළ යුතුයි. එතකොට ස්වාමීනි පටිච්චසමුප්පාදයෙන් අපිට ආවේ අවිද්‍යාව දුරු කරන්න කියලා. දැන් සමහරුන්ට මේ එක පරියායයි. ඒ කියන්නේ මම ඔය එක පරියායක අර මූල දෙකක් දක්වලා. එතකොට ඔන්න සත්‍යයට අග්ගාල හිතන අපි නැති කරන්න ඕනේ අවිද්‍යාව තමයි. දෘෂ්ටියක්. අපි නැති කරන්න ඕනේ තෘෂ්ණාව තමයි. දෘෂ්ටියක්. පින්වතුනි මේ අවිද්‍යාවයි තෘෂ්ණාවයි වෙනම නැති වෙන්නේ ඒව නෙමෙයි. තෘෂ්ණාව නැති කරන්න වෙන්නේ විද්‍යාව උපදවලා. හරි? විද්‍යාව උපදවනවා කියන්නේ ස්කන්ධ පහේ තියෙන යථාර්ථය දකින්න එක. ඔන්න නිර්වාණ මාර්ගය අහගන්න පින්වතුනි මේ බුදු කෙනෙක් පාමුල මේවා දිගහැරන දේවල්. තේරුණාද? බුදු කෙනෙක් පහළ වෙන්න ඕනේ මේ ටික තේරුම් ගන්න. ස්කන්ධ පහ පිළිබඳව යථාර්ථය නොදැනීම තුල සත්‍ය මේ ස්කන්ධ පහට තණ්හා කරනවා. ඒතර ස්කන්ධ පහ යථාර්ථය දකින්නවා කියන්නේ ස්කන්ධ පිළිබඳව විද්‍යාව ඇති කරගන්නවා. අවිද්‍යාව දුරු වෙනවා. අවිද්‍යාව දුරු වෙන තැන තෘෂ්ණාව දුරුයි. ඒ නිසා ඔයගොල්ලෝ මෙතනදී අවිද්‍යාවද නැති කරන්න ඕනේ තෘෂ්ණාවද කියලා හොයන්න බෑ. මොකද කිහිතර කොහොමත් අපිට නැති කරන්න වෙන්නේ වර්තමාන අවිද්‍යාව හෝ තෘෂ්ණාව නෙමෙයි. සත්‍ය නැති කරනවා නැති කරන්නේ අනුත්පාද වූ අවිද්‍යාව. ඒ කියන්නේ නැවත අවිද්‍යාව නූපදින ආකාරයෙන් අනුත්පාද නිරෝධයටපත් කරනවා. තෘෂ්ණාව අනුත්පාද වශයෙන් නැති කරනවා. මේ වෙලාවේ මේ තියෙන තෘෂ්ණාව නැති වෙනවනේ කොහොමද චිත්තක්ෂණයක් පාසා. ඒ කියන්නේ දැන් ඉතන අපි මලකට ආස කරනවා. ඒක හෙට වෙද්දි ඉවරයි. නැත්නම් ඇත්තටම කියනවා චිත්ත වීතියෙන් ඉවරයි කතාව. එක සිතෙන් ඉවරයි. ඒතර මේ තෘෂ්ණාව නැති කිරීමක් ගැන නෙමෙයි කියන්නේ මේ නැවත ස්කන්ධ කෙරෙහි ඇති වෙන අවිද්‍යාව තෘෂ්ණාව නැති කරන ආකාරයක් පිළිබඳව. ඒක හරි ගැඹුරුයි. ද්විද නිරෝධය. අන්න පටිච්චසමුප්පාද ඊළඟ කොටසට යන්න. විවරණය. නිරෝධ දෙකක් තියෙනවා. එකක් තමයි ශනික නිරෝධය. අනිත් එක තමයි අනුපාද නිරෝධය. අපි මේ කතා කරන්නේ අනුපාද නිරෝධය ගැන. මේක භවෙන් භවයටත් ඔය ස්කන්ධ රන්දිරලා යන්නේ. භවෙන් භවයටත් ජරා මරණයටපත් වෙන්නේ. චිත්තක්ෂණ 17ක් පාසා රූපය දිරනවා. චිත්තක්ෂණයක් පාසා සිත දිරනවා. ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. අවිද්‍යාවත් නිරුද්ධ වෙනවා. තණ්හාවත් නිරුද්ධ වෙනවා. වේදනාවත් නිරුද්ධ වෙනවා. හැබැයි නැවත හට ගන්න ස්වභාවයක් තියෙනවා. අන්නේ හට ගන්න ස්වභාවය නැති කිරීමට කියන අනුපාද නිරෝධය කියලා. නිර්වාණයට කියන නමක්. මේ කියන්නේ නිර්වාණයට කියන නමක්. මේ නිර්වාණය පරමාර්ථයක්. ඔන්න අහගන්න. පරමාර්ථ ධර්මයක්. හේතුන්නේ අසංකතයි. අසංකත ධාතු. ඒ නිසා කියනවා මේක අසංකත ධාතුවක් කියලා. ධාතු කියන්නේ සත්පුද්ගල නෑ කියන එක. අසංකතයි කියන්නේ හේතු නෑ කියන එක. ස්වාමීනි හේතු නැතුව නිර්වාණයක් පවතින්නේ කොහොමද? ඒ කියන්නේ යමක් පවතින නම් යම් හේතුවක් තියෙන්න බෑ. ඒක සර්වසාධාරණීය නෑ.
බහු කියන්නේ බොහෝ දේවල් වලට සාධාරණයි. නමුත් දැන් ආකාශයට හේතුවක් නැහැනේ. ආකාශය ඔය අහවල් කාලේ තිබෙන්නේ අහවල් කාලේ ඉඳන් තියෙනවා අහවල් කාලෙන් පස්සේ තියෙන්නේ නැහැ කියන්නේ බෑ. ආකාශය ඕන තරම් හැමදාම තියෙන එක. ඒ වගේ නිර්වාණය කියන එක පවතිනවා. හොඳේ. සමහරු කියනවා මේ දැන් මම උනත් අපි සම්මුති දේශනාවලට සමහර කියම් නිර්වාණය කියලා එකක් නැහැ. පිටුතරේ තියෙන නාම රූප නිරෝධය. හැබැයි මේක ඒ ගානින් ගන්න හොඳ නැහැ. මේක ඒ ගානින් කියන්නේ මේ සම්මුති දේශනාවේදී. පරමාර්ථමය වශයෙන් ස්පර්ශ කරාම මේක නිර්වාණය කියන එක පරමාර්ථමය වශයෙන් තියෙන එකක්. බුදුරණන් වහන්සේ කියනවා අජහතං අභූතං. මේක තියෙන කාරණාවක්. හැබැයි හේතුන්ගෙන් නෙමෙයි හැදිලා තියෙන්නේ. හරි? හේතුන්ගෙන් නෙමෙයි. එතකොට මිලිඳු නාගසේන ප්‍රශ්නේදීත් අහනවානේ මේ මිලිඳු රජතුමා නිවන කොහෙද තියෙන්නේ කියලා. නිවන තියෙන තැනක් නැහැ. එතකොට ස්වාමීන් තියෙන තැනකුත් නැත්තම් සත්වය නිවනට යනවා කියන්නේ. නිවනට පැමිණ වාසය කරනවා කියලා නෙමෙයි මේ කියන්නේ. අර කියන්නේ අපි නිවන් දකින්නවා කියලා. නිවන ස්පර්ශ වෙනවා. නිවනට ගිහිල්ලා ඉන්නව නෙමෙයි. මේක ප්ලැට්ෆෝම් එකක් නෙමෙයි. නිවන කියන එක පරමාර්ථමය වශයෙන් සත්වයාගේ සියලු දුක් නිවාරණය කරන ශාන්ත සුඛ විහරණ සහිත තැනක්. නිර්වාණයට හරි පුදුම ගුණයක් තියෙනවා පිටුතුනි. නිර්වාණයට පැමිණුණාට පස්සේ නිර්වාණي සාක්ෂාත් වුණාට පස්සේ සත්වයාගේ සියලු දුක් නිවෙන ගතියක් තියෙනවා. කිසිම දුකක් නැති ගතියක් තියෙනවා. ප්‍රසාද ජනකයි. ප්‍රසන්නයි. හැබැයි ඔය ඕගොල්ලෝ හිතන වේදිත සුඛයක් තියෙන තැනක් නෙමෙයි. ඒකත් කියන්නම්කෝ. පස්සට යනවා. ලෝකේ තියෙනවා සැප දෙකක්. එකක් වේදිතයි. අනිත් එක විමුක්ති. විමුක්ති සැපය. වේදිත සැපය ස්කන්ධ පිනවීමෙන් ලබන එකක්. විමුක්ති සැපය නිදහස් වීමෙන් ලබන එකක්. හරියට මඩ ගහුරකින් නිදහස් වුණාම ලැබෙන සැනසීම වගේ. ණයකින් නිදහස් වුණාම ලැබෙන සැනසීම වගේ. හිරෙන් නිදහස් වුණාම ලැබෙන සැනසීම වගේ. දරුණු වනමුර්ගයන්ගෙන් නිදහස් වුණාම ලැබෙන සැනසීම වගේ. නිර්වාණය කියන එක නිදහස් වීමම කියන එක කාරණා පදනම් කරගෙන ලැබෙන සැපක්. අනුත්පාද වශයෙන් නිරෝධයටපත් වෙන නිසා ඒක පරමාර්ථ ධර්මයක්. ඒක පවතින කතාවක්. නමුත් ඒක හේතුන්ගෙන් හැදිලා නැති නිසා කොහිවත් තියෙනවා කියලා කියන්නත් බෑ. හේතුන්ගෙන් හටගෙනත් නෑ. යම් කෙනෙක් නිර්වාණ ධාතුව ස්පර්ශ කරොත් ඒ පරමාර්ථ ස්වභාවයේ අර ගිහිල්ලා වාසය කරනවා නෙමෙයි. නමුත් අනුත්පාද වශයෙන් නාම රූපයන්ගේ නිරුද්ධ වීම නිසා නැවත නූපදී එහෙම පරමාර්ථ ස්වභාවයක් විද්‍යමානයි. ගැඹුරුයිනේ. ටිකක් හොඳට තේරුම් ගන්න ආපහු අහලා. මේ ඇත්තට මේ ගැඹුරු කතාවක්. නිර්වාණය පිළිබඳව කතා කරද්දී පොඩ්ඩක් ගැඹුරුයි. ඊළඟට ওই පටිච්චසමුප්පාද දේශනාවල වුණත් තියෙනවා මේ දැන් තව තියෙනවා විභංග ප්‍රකරණයේදී නිර්වාණය හඳුන්වලා තියෙන තත්තකතම අසංකතා ධාතු රාගක්කයෝ දෝෂක්කයෝ මෝහක්කයෝ නිබ්බාන. රාගක්කයෝ නිබ්බානං දෝෂක්කයෝ නිබ්බාන මෝහක්කයෝ නිබ්බාන. අහලා තියෙනවනේ. රාගක්කයෝ නිබ්බාන. රාගක්කය මේ කියන්නේ මොකද්ද? ඒකත් වටිනවනේ. රාගක්කය දෝසක්කය මෝහක්කය. රාගයන්ගේ ඡය වීම නිර්වාණය. ඒ කියන්නේ කෙලස් නැති කරාම ඇතිනේ. සමහරු කියනවා ස්කන්ධ පරිනිර්වාණයටපත් වෙන්නේ නැහැ. කෙලස් පිරිණිවුනාම ඇති විතණ්ඩවාදී. විතණ්ඩවාදී කියන්නේ ධර්මී කැලලක් දෙකක් ඇහිදගෙන තර්ක කරන්නේ නැහැට. අටුවාවි කියලා තියෙනවා. එහෙනම් කෙලස් රාගය නැති කරපු තැන නිර්වාණය මිසක් නිර්වාණය කියලා එකක් නැහැ. නෑ. මේ සූත්‍ර අට කතා පැහැදිලිවම දක්වලා තියෙනවා. නිර්වාණයට පැමිණ රාගය කෙලවර වෙනෙහි. නිර්වාණයට පැමිණ අසංකත ධාතුවට පැමිණ ද්වේෂය කෙලවරෙහි. කෙලවර වෙනෙහි. අසංකත ධාතුවට පැමිණ මෝහය කෙලවර වෙනෙහි. මේකට කියනවා රාගක්කයෝ දෝසක්කයෝ මෝහක්කයෝ නිබ්බානං කියලා. පැහැදිලිද? එතෙන්දී ඔය පටිච්චසමුප්පාදය පිළිබඳව තියෙන සූත්‍ර කිහිපයක් තියෙනවා. මම ඔයගලන්ට නම් ටික ලියන්නම්. එතකොට ඔයගලන්ට පොඩ්ඩක් තේරෙන නිසා. හොඳයි. එකක් තමයි මේ ඥාතික සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඊළඟ එක තමයි ඔයගොල්ලෝ කියව ගන්න ඕනේ ධර්ම කතික කියලා සූත්‍රයක් තියෙනවා. ධර්ම කතික. තුන්වෙනි එක තමයි චේතනා සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. හතර උපාදාන සූත්‍රය. මේ සූත්‍රවල ලස්සන කරුණු තියෙනවා. දසබල සූත්‍රය. දසබල සූත්‍රය ඇත්තටම පටිච්චසමුප්පාදය පිළිබඳව සූත්‍ර ගණනාවක් තියෙනවා. නමුත් මේ වගේ මේ වෙන ප්‍රභේද දක්වලා තියෙනවා. පටිච්චසමුප්පාද සූත්‍රය, පච්චේ සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. පච්චේ සූත්‍රය.
ඔය පච්ච සූත්‍රය තමයි තියෙන්නේ අර උපාදෝ තථාගතානං අනුපාදෝ තථාගතානං කියලා ගාථාවක් මම ඒ කාලේ කිව්වේ. ඨිතාවසා ධාතු ධම්මට්ඨිතතා ධම්ම නියාමතා ඉදප්පච්චේතානේ. ඒක තමයි මේක. මේකේ තියෙන මේ ඥාතික සූත්‍රය හරි ලස්සනයි. ඥාතික සූත්‍රයේ තියෙනවා මේ බුදුරජාණන් වහන්සේ එක වෙලාවක පටිච්චසමුප්පාදේ කල්පනා කර කර ඉන්නවා. ඉන්නකොට බුදුරජාණන් වහන්සේට මේක කල්පනා කරලා විතර තෘප්තිමත් නෑ. උන්වහන්සේ නිසා තමන්ගේ මේ මధుර ස්වරය විහිදවලා පටිච්චසමුප්පාදේ සජ්ජායනත් කරනවා. අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලආයතන ආදී වශයෙන් මේ පටිච්චසමුප්පාද සජ්ජායනත් කරා කියන. ඒ සජ්ජායනත් වහන්නේ මේ ලෝතුරු බුදු කෙනෙක් පින්වතුනි කල්පනා කරලවත් මේකෙන් සතුටු වෙලා නෑ. සජ්ජායනත් කරලා තියෙනවා. කියන්නේ ඒක මේ තරම් ප්‍රණීත ධර්ම පරියාය. උච්චාරණය කරලා සජ්ජායනා කරලා ඇස් දෙක කරලා කල්පනා කරලා බලනවලු. මේක අහන් හිටිය කවුරු හරි ඉන්නවද දන්නේ. බලනකොට ඒ වෙලාවේ කුටිය අමදින්න ආපු භික්ෂුවකට විතරක් මේක ඇහිලා තියෙනවා. කතා කරලා කියලා තියෙනවා මහණෙනි භික්ෂුව මේ ඔබට ඇහිච්ච ධර්ම පරියාය කල්පනා කරන්න. මේ කල්පනා කරපු පරියාය දුක කෙලවර කරන පාර තියෙනවා. ඥාතික කියලා කියන්නේ ඥාති ඉන්න ගමට ගිහිල්ලා කියපු සූත්‍රය. බණ බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පාදේ පිළිබඳව තියෙන මේ ගරු භාවය මට ඒක කියන්න ඕනේ. ධර්මකතික සූත්‍රය. ධර්මකතිකය anu කවුද? ඔගොල්ලෝ අහලා තියෙනවා මම අභිධර්මයේ කියද්දි කියලා තියෙනවා මේ ආභිධම්මික බික්කෝ කිරේව ධම්මකතිකා නාම. අභිධර්මයේ දන්න භික්ෂුව ධර්මකතිකයෙක් කියලා කියනවා. මෙතන තව පරියායක් කියනවා. යම් භික්ෂුවක් පටිච්චසමුප්පාදය දන්නවනම් යම් භික්ෂුවක් අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර ඇති වෙන හැටි සංස්කාර ප්‍රත්‍යයෙන් විඥාන ඇති වෙන හැටි ආදී වශයෙන් අනුලෝම විස්තර කරලා පටිලෝම විස්තර කළ සත්‍යයට මේ සසර දුක නිවන පාර කියලා දෙනවනම් ඔහු ධර්මකතිකයෙක් කියලා කියනවා. එතන ඇත්තටම මේ බුදුදහමේ නෑ. ඒ කියන්නේ බුදුදහමේ සූත්‍ර තියෙනවා. ඕන තරම් සූත්‍ර එක එක්කෙනාට දේශනා කරපු. හැබැයි අපි තේරුම් ගන්න ඕනේ මේ බුදුදහම කියන්නේ පෞල් පාලනයටවත් මේ ඒක තමයි බුදුදහමේ එසෙන්ස් හරය. ධනෙ ඉතුරු කරගන්න විදිය ගැනවත් ඒ දැන් දුර්ර ඉඳන් ධර්මකතිකයෙක් ගෙන්නන්න ඕනේ නෑනේ. ඔයගොල්ලෝ මේ අනුරාධපුරේ ඉඳන් මාව ගෙන්නනවද කොළඹට ඕගොල්ලන්ගේ ධනෙ ඉතුරු කරගන්න විදිය අහගන්න. ගිහිල්ලා බැංකුවත් එක්ක කතා කරා නම් හොඳම විදිය කියලා දෙනවා. ඒ කියන්නේ මම කියන්නේ බුදුදහමේ මේකේ ක්‍රමේ තියෙනවා. හැබැයි භාග්‍යවතුන් වහන්සේ ක්‍රමයේ අතිසාර්ථක ක්‍රමයක්. නමුත් ඒකට නෙමෙයි බුදුදහම. අන්තිමට වෙන්නේ මේවා පටලව ගන්න එක. දැන් මම අර ඊයේ පෙර දැක්ක එක මේ ටියුෂන් ගුරුවරයෙක්. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මම මේ කියද්දි කියලා තියෙනවා මේ අසුබය තරුණ ළමයි එහෙම වඩන්න හොඳ නැහැ. එහෙම එකක් නැහැ. අමෘතය වළඳනවා වගේ කියලා තියෙන්නේ. අසුබය වඩන භික්ෂුව හෝ භික්ෂුණිය ගිහියා හෝ කවුරු හරි කාන්තාව කෙල්ල අමෘතය වළඳනවා නිර්වාණය වළඳනවා කියනවා. මේ ඒව වඩන්න හොඳ නැහැ. ඒ වැඩුවම් පිස්සු හැදෙනවා කියනවා. මොකද හේතුව? මේ බුදුදහමේ මෙන්න මේ කැලේ ටික තමන්ගේ වාසියට යොදා ගන්නවා. ඒතර මේව අපරාධයක්. ධර්මකති මේ සසර දුක් නිවන පාර හොයාගන්නයි ධර්මකතිකයෙක් නිසා යම් භික්ෂුවක් පටිච්චසමුප්පාදය දේශනා කරනවා මේ ප්‍රත්‍යයෙන් මේ ආකාරයෙන් හට ගන්නවා කියලා දේශනා කරනවා ඒ භික්ෂුවක් ධර්මකතිකයෙක් කියලා කියනවා ධර්මකතිකයෙක්. එතකොට යම් භික්ෂුවක් ඒ කියපු පරියාය තුල ජීවත් වෙමින් අවිද්‍යාදී දේවල් ප්‍රහාණය කරන්න දඟලනවා නම් ඔහු නිර්වාණීය පිළිස පිළිපන් භික්ෂුවක් කියනවා. කලානම් පටිච්චසමුප්පාදාදී දේවල් අවබෝධ කරා නම් ඔහු සසර දුක් කෙලවර කරපු භික්ෂුවක් කියලා කියනවා. එම් මේ ධර්මකතික සූත්‍රය කියලා තියෙනවා. හොඳයි. ඊට මේ චේතනා උපාදාන සූත්‍ර මේ දැන් චේතනා සූත්‍රයම ගත්තම මේ චේතනා සූත්‍රය වෙනයි. ඔය චේතනා සූත්‍රයේදී විශ්වාස කරන්න දැන් අපි දන්නවනේ වර්තමාන පළවලට එන්නේ විඥානනේ. දැන් මේ ගැඹුරට යන්නේ පටිච්චසමුප්පාද. හොඳයි. මේකෙදි කියනවා බුදුරජාණන් වහන්සේ මේ විඥාන කියන එක අරන් මේ විඥාන කියන එක දාන්නේ අතීත කොටසට. ඔන්න බලාගන්න. විඥාන කියන එක අතීත කොටසට දානවා. නාම රූප දෙකේ ඉඳන් තමයි නාම රූප සලආයතන පස්ස මේ ටික දානවා වර්තමානයට. හරි. බලන්න මේ විඥානීය කියන එක අතීත භව වශයෙන් දේශනා කරපු තැනකුත් තියෙනවා බුදුරජාණන් වහන්සේ. චේතනා සූත්‍රය කවදා හරි දවසක් කියවද්දී අහුවේ. අවුනහම බය වෙයි. එතකොට චේතනා සූත්‍රයේ හැටියට විඥානීය අයිති වෙන්නේ අතීත දැන් මේ අපි සාමාන්‍ය පටිසම්පච්චක්‍රය කතා කරද්දී අවිද්‍යා සංකාර දෙක අතීත භවයට විඥානීය වර්තමාන භවයට මේ චේතනා සූත්‍රය ඇයි මේක දක්වලා තින්නේ මේ ආත්ම භාවයේ වශයෙන්ම සලකලා දක්වලා තින්නේ මේ සම්පූර්ණ ආත්ම භාවයේ වශයෙන් සලකලා. ඒතර මෙහෙමත් ප්‍රභේද තියෙනවා.
සමහරක් තැන්වලදී බුදුරණවහන්සේ ජරා මරණ දෙක විතරක් කියලා තියෙනවා. මේ පටිච්චසමුප්පාද චේතනා සූත්‍රයේ තියෙන අංග 10යි. මේකදී ඔයගලන්ට හම්බෙන්නේ අංග 10යි. 12ක් හම්බෙන්නේ නැහැ. නිකම් මේ කියන්නේ. සමහර සූත්‍ර තියෙනවා ජරා මරණ විතරයි දේශනා කරලා තියෙන්නේ. එතනින් එහාට දේශනා කරලා නැහැ. තේරුණානේ. ඒතර මේ වගේ පිළිගන්න මේ පටිච්චසමුප්පාදයේ තියෙනවා මේ ඉතින් පරයයන් ගොඩක් ගැඹුරු. ඉතින් ඇත්තටම මට අද ඔයගලන්ට කියන්න ඕනි උනේ මම මේ දේශනාව ගත්තම විනාඩි 45කට හරි කරමු කියලා. දැන් ඕගොල්ලෝ හිතන්න ඕනි මේ අපිට පටිච්චසමුප්පාදයේ තේරෙනවා කියන තැන ඉඳන් නෙමෙයි. එතකොට ඒත් වෙන්නේ අර ආත්ම දෘෂ්ටි ස්කන්ධ පහ පෝෂණය කරන එක. මාන්නේ. අපි ඉන්නේ පටිච්චසමුප්පාද චක්‍රයක් ඇතුලේ කියන එක තේරුම් ගන්න. මම කියන්නේ අනාත්ම ඵලයක්. මම කියලා මම මේ ස්කන්ධ පහේ වේගවත් ක්‍රියාවලියට කෑ ගැහුවට මෙතන මමෙක් පනවන්න බෑනේ. මෙතන තියෙන්නේ අනාත්ම වූ සංස්කාරයන්ගෙන් හටගත් අනාත්ම වූ ඵලයක්. ඒතර මේ අනාත්ම එතන මට හෙට උදේ මැරෙනවා ධම්මවිජය සයනස කියලා කෝල් එකක් ආවොත් මට කල්පනා වෙන්නේ මං පන්සල් යනවා මං බිරිඳත් එක්ක ඒ ඔක්කොම කතා කරන්නේ පටිච්චසමුප්පාද එළියේ තියෙන එකක් මං වෙනම ඉන්න කෙනෙක් කියලා. අන්න අපි කල්පනා කළ යුත්තේ අපිට කල්පනා වෙන්න ඕනේ. කළ යුත්තේ නෙමෙයි අතන වෙන්න ඕනේ. දෙයනේ මේ අනාත්ම ඵලයක්. කර්මය ආයුෂ ඉවර වෙච්ච දන මම වැටෙනවා මම මොනා කරන්නද? මට ඇඟිල්ලවත් ගහන්න දෙයක් නෑ. මේකේ මම මොනා කරන්නද? කියන කැලල කල්පනා වෙන්න ඕනේ. එන්නේ මේ පැත්තට හිත ගේන්න. ඇයිද දන්නවද මගේ රත්තරන් පිංගුතුනි? මේ බලාගෙන මම මේක කියන්නේ කියලා. ඕගලන්ගේ මේ ඊළඟ භාවනාව පටන් ගන්න හදන්නේ. මේක කියන්නේ ඇයි? දැන් ඊළඟට අපි කරන්න ඕනේ මේ කැලල තේරුම් ගත්තාම අපිට තේරෙනවානේ මේ අනාත්ම වූ ඵලය නිරුද්ධ කරන්න නම් මේ හේතු ටික නිරුද්ධ කරන්න ඕනේ කියලා. හේතු බැලුවාම තියෙන මේ ස්කන්ධ වලට කරන තෘෂ්ණාවනේ නොදැනුවත්වම. මෙයා සත්වයක් පුද්ගලයෙක් විදියට මේ ලෝකේ පවතින්න ඕනේ, මෙයාට කන්න දෙන්න ඕනේ, මෙයාට දැන් සමහර විටන් ඉන්නවා තණ්හාව කියන එක දුරු වෙනවා දන් දුන්නාම කියලා. හරි දන් දුන්නාම දුරු වෙනවා. හැබැයි ඒ දන් දුන්නාම දුරු වෙන තෘෂ්ණාව දුරු කරලා නිවන් යන්න බෑ. එහෙමනම් ඉතින් අපි සබ්බසකලමනා මගේ තියෙන වකුගඩු අරව මේ ඔක්කොම දන්නේ. බුදුරණවහන්සේ සිද්ධාර්ථ කාලෙම එහෙනම් මේ බෝධිසත්ව කාලෙම දීපු දන් වල හැටියට බුදුරණවහන්සේ නිවන් දකින්න බෑ බෝසත් අවදීම. බෑ මේ ඇඟ මම ඔය හැමදාම කියන කතාවක් වකුගඩුවක් දන් දීලා විතරක් නිවන් යන්න හදන්න එපා. එහෙමනම් ඉතින් අපි මේක නිවන් දකින්න පුළුවන් නම් කාට හරි කියලා කැරට් තලයකට තියලා අපි ගාලා මස් ටික දන්නමු. ඉවරයි එකපාරක් තලයකට ගෑවේ. දුවගෙන කියලා කෝච් එකට පයිමු දන් දෙන්න කියලා හිතාගෙන හරකෙක්ට හරි. සමහරු කියනවා මේ මං මැරුණාම වල දාන්න. මං ඇයි මේ පණුවෙක්ට හරි කනවනේ කන්න පුළුවන් මගේ තෘෂ්ණාව අඩු කරගන්න. පණුවන්ට ඇඟ කන්න දීලා නිවන් යන්න බෑ. නිවන් දකින්නවා නම් ස්කන්ධ පහ පිළිබඳව තියෙන තෘෂ්ණාව දුරු කරන්න ඕනේ. ස්කන්ධ පහ පිළිබඳව තෘෂ්ණාව දුරු කරන්න නම් ස්කන්ධ පහ පිළිබඳව නිවැරදි දැක්ම. ඔන්න අවිද්‍යාව යනු දුක නොදැනීම. චතුරාර්ය සත්‍යනේ. දුක නොදැනීම, දුකට හේතුව නොදැනීම, නැති කිරීම, නිරෝධය නොදැනීම, මාර්ගය නොදැනීම. ඔය ටිකනේ. ඒතකොට දුක දන්නේ නැහැ කියන්නේ ස්කන්ධ පහේ ස්වභාවය. දැන් ඒක ඔයගොල්ලෝ ටිකක් දැනගෙන ඉන්නේ. හේතුව ඔන්න දැන් හවුවේගෙන යනවා. නිර්වාණය ගැන අද යන්තම් පටන් ගත්තා. දැන් මේ යන්තම් පටන් ගත්ත නිර්වාණය ගැන කතා කරන්න. තව තියෙනවා නිර්වාණය ගැන කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා. යන්තම් පටන් ගත්තා. ඊළඟට ඔන්න මාර්ගයට අපි අනුගත වෙනවා. මේ දෙක දැනගෙන මේක දැනගන්න ගමන් මේක මතකේ තියාගෙන මාර්ගයට අනුගත වෙනවා. මාර්ගය තමයි පිංගුතුනි විද්‍යාව උපදවන මාර්ගය, අවිද්‍යාව දුරු කරන මාර්ගය. කොහොමද? මේ වේගවත් සත්පුද්ගල භාවයට ගැලවිලා තියෙන මේ සත්පුද්ගල භාවයේ තියෙන මේ ස්කන්ධ කෑලි වෙනකන් කුඩු කරලා බලලා මනසින් මේ වගේ සත්‍ය ස්වභාවය මේවා පවතින්නේ හරිම පොඩ්ඩයි. මේ වගේ ඝන සංඥාව දුරු කරලා මේ සත්පුද්ගල සංඥාව දුරු කරලා මේ වගේ පවතින ස්වභාවය ක්‍රියාකාරීත්වය ඔයගලන්ට ඊළඟ භාවනාවන් වලදී ඉගෙන ගන්න ලැබෙනවා. ඔය මග්ගමග්ග ඥාන දර්ශනයේදී. එතකොට ටික විද්‍යාව පහළ වෙලා ඔන්න ඔයගලන්ට මේ ස්කන්ධ වල ඇතිවීම නැතිවීම උද්‍යව ඥානෙ දක්වා මේක වර්ධනය වෙනවා. මග්ගමග්ග ඥාන දර්ශන ඉවර වෙන්නේ උද්‍යව ඥානෙ. ඉතින් ඔයගලන්ගේ ප්‍රශ්නෙට උත්තරේ ලැබෙන්නේ නැති ඔයගොල්ලෝ හිතපු සීමාව කොච්චර පොඩිද? මම මේ කතා කරපු සීමාව කොච්චර ඊට වඩා හැයින් තියෙන එකක්ද කියලා අද හිතලා බලන්න පිංගුතුනි. අදත් මේ බලන්න. මම ඕගලන්ට පොරොන්දුවක් කරනවා. ඕගලන් මාත් එක්ක මේ විදිහට ටික දවසක් තව භාවනා කරගෙන හිටියොත් මම ඕගලන්ට අනිවාර්යෙන් එක දවසක් උදා කරලා දෙනවා. එක දවසක රැයක ඉඳගන්න හෙට උදේ මට නිවන් දැකලා නැගිටින්න පුළුවන් වෙයි කියන විශ්වාසය ඇතුව. අද දැන් ඕගොල්ලෝ ඉඳගන්නේ නැහනේ හෙට උදේට මං හිටපන්කෝ අද නම් නිවන් දකින්නවා. කොහොම හරි අද නම් මම මේක ඉවර කරලා මිසක් නැගිටින්න කියලා අද ඉඳගන්න බෑනේ. හැබැයි මම නොබෝ දවසකින් ඔබට දවසක් උදා කරලා දෙනවා. එක දවසක එහෙම ඉඳගන්න. රැවටිලා නෙමෙයි.
විශ්වාසයෙන් යුක්තව අනිවාර්යෙන් මං අද රැ ඉඳගෙන මේක හෙට උදේ ඉවර කරනවා කියලා. හෙට උදේ ඉවර කරගන්න බැරි වුණොත් ඊළඟ දවස් ඔබට අනේ බැරි වුණානේ කියලා අතහරින්න නෙමෙයි. ඊළඟ දවස් වෙනකොට ආයිත් ඔබට හිතෙයි එදාට නෑ ඊයේ මට තවත් නොතේරිච්ච දේවල් තේරුණා. මම අද මේක ඉවර කරනවා. ඒ කියන්නේ ඔබට මේ ජීවිත එක දවසක් මං උදා කරලා දෙනවාමයි ඉඳගන්න. හෙට උදේට මම මේ කෙලස් ටික ප්‍රහාණය කරලා නැගිටිනවා කියලා. මේ විදිහට ගියොත් මේක තේරුම් ගත්තොත් අන්න ඒ වගේ ඉඳගෙන ඉලක්ක අපිට ඉඳ ගන්න පුළුවන්. ඒ නිසා අද මම මේ කියපු ප්‍රමාණයත් ඕගලන්ගේ ඥානයේ චුට්ටක් තව ටිකක් පොලිෂ් කරපු එකක් කරේ. ඕගලන්ගේ අර උල් වෙලා තියෙන පැන්සල තව චුට්ටක් උල් කරා. හැබැයි මීටත් එහා තව පේනවා විදර්ශනා ඥාන උපදෙව්වට පස්සේ. අද මේ කතා කරේ අපි පටිච්චසමුප්පාද චක්‍රයක් ඇතුලේ ඉන්න ඵලයක් මට ඇඟිල්ලක්වත් ගහන්න දෙයක් නැහැ නේ කියන අවබෝධය. ඒක තමයි කාංකා විතරණ විසුද්ධිය කෙලවර ඕගලන්ට එන්න පුළුවන් ලොකුම අවබෝධය. චුල්ලසෝතාපන්න භාවය කියන මානසික මට්ටම තුල තියෙන්න ඕනේ අවබෝධය. හැබැයි අපි ආපහු සැරයක් මාසෙකින් දෙකකින් මේ ප්‍රශ්නේම අහලා උත්තරයක් දෙවමු. එතකොට ඕගොල්ලෝ කියන උත්තරයට වඩා වෙනස් ගැඹුරු තවත් සිව්මැලි පිළිතුරක් අපිට දාට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ප්‍රාර්ථනා කරමින් ඔබ සියලු දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේම අවබෝධ වේවා. මේ මහත් වූ ධර්ම පරියාය ඊට උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අදට නවතින්නම්. ඔබ හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි. පින්වත්නි අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ඔබට ශ්‍රවණය කිරීමට දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කරලා තිබ්බේ. රොහන් අලුත්ගේ, ස්වර්ණපාලි වීරසිංහ, කුසුම් රණසිංහ සහ දැනට එංගලන්තයේ පදිංචි චිත්‍රා සෝමසිරි, දැනට ඕස්ට්‍රේලියාවේ පදිංචි හේමමාලි සේනානායක යන අය විසින් දේශකයන්න් වහන්සේටත් දායක දායිකාවන්ටත් සුජීවත්ව සිටින ඥාති හිත මිත්‍රාදීන්ටත් පරලොව යන්නට යෙදුණු සියලු ඥාතීන්ටත් දෙමව්පිය නැද හිතවතුන්ටත් ඉක්මන් භවයක මුතුම් නිර්වාණය සාක්ෂාත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ මේ පින්කම් සිද්ධ කරලා තියෙනවා. ඒ සියලු දෙනෙක්ටම තම තමන් ප්‍රාර්ථනීය බෝධියකින් උත්තරීතර නිර්වාණය සාක්ෂාත් කරගන්න මේ කුසල් හේතු පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරමු. නමින් මියගේ ඥාතින් පින් අනුමෝදන් කරගනිත්වා, සසර ජීවිත සුවපත් කරගනිත්වා, උතුම් නිවනින් නිවේවා කියලා ප්‍රාර්ථනා කරමු. සියලු දෙවියෝ පින් අනුමෝදන් කරගෙන දෙව්ලොව සැනසෙත්වා, උතුම් නිවනින් නිවියත්වා කියලා ප්‍රාර්ථනා කරමින් අදට අපි දේශනාව අවසන් කරමු. ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.